නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ඒ භාග්‍යවත් වූ අරහත් වූ මහා කරුණික වූ මේ දුක් සහිත සංසාර ගමනින් නිදහස් වීම පිණිස පවතින උතුම් ශ්‍රී සද්ධර්මය ලෝකානුකම්පාවෙන් යුතුවම දේශනා කළ අපගේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා. සාදු සාදු සාදු. මගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ගෞරවාදර වන්දනාව වේවා. සාදු සාදු සාදු. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනේ, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ දෙහිවල කවුඩාන යන ලිපිනේ පදිංචි පින්වත් නිමල් අබේසිංහ මහතා, ශීලා පීරිස් මහත්මිය සහ මහව බලල්ල පදිංචි දයාරත්න ඒකනායක මහතා, කාන්ති දිසානායක මහත්මිය යන ඒ පින්වතුන්ලා විසින් ඒ පින්වතුන්ගේ මේ ධර්ම දානයේ ප්‍රධාන අරමුණ බවට පත්වෙන්නේ නිවන් දක්නා ජාති තෙක්ම සත්පුරුෂ ඇසුර ලැබීම පිණිස මේ ධර්ම දානයේ හේතු වේවා කියන අදහස. මිනිසෙකුගේ ජීවිතේ පින්වතුනේ තියෙන්න ඕන උතුම් බලාපොරොත්තුවක්, උතුම් ප්‍රාර්ථනාවක්, උතුම් අදහසක්. අද මේ ධර්ම දානයේට ඒ පින්වතුන්ලා අදහස් කරන්නේ මේ ධර්ම දානමේ පින්කමෙන් සත්පුරුෂ ඇසුර ලැබේවා. සත්පුරුෂයාගේ ආශ්‍රය කියලා කියන්නේ කෙනෙකුගේ ජීවිතයට මුණ ගැහුණොත් මුළු ජීවිතේටම යහපත සැලසෙනවා. ඒ නිසා භාග්‍යතුන් වහන්සේ වදාළේ සත්පුරුෂයන් එක්කමයි ඉන්න ඕන. සත්පුරුෂයන් එක්කම යාළු වෙන්නත් ඕන. සත්පුරුෂයන්ගේ සද්ධර්මයේ දැනගත්ත කෙනාට සියලු දුකින් නිදහස් වෙන්න ලැබේ. මේ විඳවන දුක්ගිනි ඔක්කොගෙම නිදහස් වෙන්න ලැබෙනවා සත්පුරුෂයාගේ සද්ධර්මයේ දැනගත්තොත්, සත්පුරුෂය ඇසුරු කරොත්. සත්පුරුෂ ආශ්‍රයක තියෙන ලාභය තේරෙනවා. පින්වතුනි, අපේ ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ, අපේ ශාස්ත්‍රූන් වහන්සේ මේ ලෝකෙට පහළ වෙන්න පෙර මේ ලෝකේ කාශ්‍යප රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ හිටියා. ඒ වෙද්දි මිනිස්යාගේ ආයුෂ අවුරුදු 20000ක්. 20000ක් දීර්ඝායුෂ ඇති ඒ යුගයේ කාශ්‍යප රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච නිසා මිනිසුන්ට බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි කියලා තෙරුවන් සරණ යන්න ලැබුණා. එක තෙරුවන් සරණ ගියපු උපාසක කරණවැමියෙක් හිටියා. මේ කරණවැමියට යම් අවස්ථාවක් යෙදුණා පින්වතුනි, එක නෞකාවක සේවයට යන්න. මේ නැවේ පවුල් 700ක මිනිස්සු ඉන්නවා. මේ පවුල් 700ම මිනිස්සු එක්තරා මුහුදු ගමනකට සූදානම් වෙලා මේ මුහුදු ගමන යන අතරේ කරණවැමියාගෙන් වෙන්න ඕන සේවය කරන්නට මොහු තමයි නැවට බඳවා ගත්තේ. දැන් මොහු නැව් නගන දවසේ මොහු කල්පනා කළා මේ මුහුදු ගමනක් කියලා කියන්නේ අවිනිශ්චිතයි. මහා සාගරේ කොයි වෙලාවෙ දරුණු වෙනවද කියලා හිතන්න බැරි එකක්. ඉතින් එහෙම මගේ ජීවිතේට අන්තරාවක් වුණොත් එහෙම මම මගේ ජීවිතේ උතුම්ම සරණ, මට මේ ජීවිතේ මුණ ගැහිච්චි උතුම්ම ලාභය ඒ තෙරුවන් සරණ සහිත කෙනෙක් විදිහට මම මේ නැවට නගින්න කලින් සංඝයාට දානයක් පූජා කරන්න ඕන. ඔහු නැව නගින්න එක දවසකට පෙර තමන්ගේ නිවසට සංඝයා වඩම්මලා දානෙකුත් පූජා කළා. දැන් ඔහු නැවට නගිනවා. 700ක් අතරේ 700ක් පවුල් අතරේ මොහු විශේෂ කෙනෙක්. හැබැයි විශේෂත්වය බාහිරට පේන්නේ. ඔහු තෙරුවන් සරණ ගියපු කෙනෙක්, සිල්පද ආරක්ෂා කරන කෙනෙක්, සංඝයාට දන් දී පිනක් රැස් කරපු කෙනෙක්. නැව මුහුදු ගමන ආරම්භ කළා. මුහුද මැදයේදී මහා සැඩකුණාටුවක්. ඒ කාලේ නෞකා බොහෝමයක් ලෑලි වලින් හදපුවානේ.
මහා රැළ පහරට පිංගුතුනි නැව කඩාගෙන ගියා. දැන් නවත්තන්න බැරි විදිහට වේගෙන් නැවට වතුර එනවා. එතකොට නැවේ කටයුතු දන්න මිනිස්සු ඔක්කොම අනිත් මිනිස්සුන්ට කිව්වා දැන් බේරිල්ලක් නැහැ. දැන් බේරිල්ලක් නැහැ, අපිට මේ නැව ගිලින එක නවත්තන්න විදිහක් නැහැ. දැන් ඉතින් මරණයට සූදානම් වෙන්නයි වෙන්නේ. අර 700ක් පවුල්වල මිනිස්සුන්ට කර කියා ගන්න දෙයක් නැහැ. විලාප තීති අඬන්න ගත්තා. ඔය අතර ඉන්න අර කරණවැමියා. ඒ කරණවැමියාට මේ ජීවිතයේ ඇතුලේ මුණ ගැහෙනවාද යම් සත්පුරුෂ ආශ්‍රයක්. ඒ උතුම්ම සත්පුරුෂ ආශ්‍රේ මුණ ගැහිච්ච කෙනා. මේ කරණවැමියා. ඒ උතුම්ම මේ සත්පුරුෂ ආශ්‍රේ කුමක්ද පින්වතුනි? බුදුරජාණන් වහන්සේ නම් වූ මහා සත්පුරුෂ රත්නය ඔහුට මුණ ගැහිලා. ඒ සත්පුරුෂ රත්නයේ පිහිට ආරක්ෂාව ආශිර්වාදයේ සරණ තියෙන මේ කරණවැමි පාසකයා කිසි බයක් නැතුව ඔහු එතන ඉන්නවා. අනිත් මිනිස්සු විලාප තියනවා. ඒ විලාප තියෙන මිනිස්සු අතරේ විලාප තියමින් ඉද්දි මිනිස්සු දෙන්නේ දැක්කා. මේ කරණවැමියා එහෙම මොකුත් නැහැ. ඔහු නොසැලී ඉන්නවා. මිනිස්සු අහන්න පටන් ගත්තා. මේ තව මොහොතකින් නැව මුහුදුපත් වෙලා ඔක්කොමලා මැරෙන්න යනවා. ඔබට කිසි ගාණක් නැහැ. ඔබ කොහොමද මෙහෙම ඉන්නේ? කිව්වා. මට බය වෙන්න කාර්යයක් නැහැ. මට මගේ ජීවිතේ යම් ලාභයක් ලබන්න තියෙනවා නම් ඒ උතුම්ම ලාභය මට ලැබුණා. මේ ජීවිතේ කොච්චර කල් ඉඳලා හරි අපි මැරිලා යන්න ඕන. මැරෙන දවසක් එනවා. මැරෙන්න පෙර මිනිස්සෙකුට යම් ලාභයක් මුණ ගැහෙනවාද? ඒ ලාභ හතරේ උතුම්ම ලාභය මට මුණ ගැහුණානේ. ඉතින් දැන් මම මරණයට මුහුණ දෙනවා කිව්වා. එතකොට අර මිනිස්සු කිව්වා නේ. එහෙමනම් මේ මැරෙන්න පෙර අපිටත් ඔබට මුණ ගැහුණු ඒ උතුම්ම ලාභය දෙන්නකෝ. එතකොට ඔහු කියනවා මෙතන ඉන්න කාණ්ඩේ විශාලයි. මට 700කට ඇහෙන්න කතා කරන්න බෑ. එහෙම නෙවෙයි ඔබ කතා වෙලා 100 බෙදිලා එන්න. දැන් මේ මහා සයුර මැද නැවක් මුහුදුපත් වෙද්දී වෙච්චි ලස්සන සිද්ධියක් මේ. 100 එකතු වුණා. ඔහුගෙන් ලාභය ලබන්නට. ඔහු ඒ නැවේ හිටපු සියලු දෙනාට සත්පුරුෂයා වුණා. තමන්ට මුණ ගැහිච්චි මහා සත්පුරුෂ රත්නය අන් අයටද ලබා දෙන්නේ සත්පුරුෂයාය. තමන්ට මුණ ගැහිච්චි ඒ මහා ලාභය අන් අය අතරේ බෙදා දෙන්නේ සත්පුරුෂයාය. ඒ කරණවැමියා එදා නැවේදී අර එකතු වෙච්චි පිරිසට බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුරජුන් සරණ යන්ට කියලා සමාදන් කෙරෙව්වා. ධම්මං සරණං ගච්ඡාමි කියලා ධර්මයේ සරණ යන්ට කියලා සමාදන් කෙරෙව්වා. සංඝං සරණං ගච්ඡාමි කියලා සංගරුවන සරණ යන්ට එහෙම සමාදන් කෙරෙව්වා. ඊළඟට කිව්වා පින්වතුනි දැන් අදිෂ්ඨාන කරගන්න මේ වෙලාවේ ඉඳන්වත් මම ප්‍රාණඝාතයෙන් වළකිනවා, සොරකමින් වළකිනවා, වැරදි කාමසේවණෙන් වළකිනවා, බොරු කීමෙන් වළකිනවා, මත්පැන් මද්ද්‍රව්‍ය භාවිතයෙන් වළකිනවා කියලා අදිෂ්ඨාන කරන්න කිව්වා. පන්සිල් වල සමාදන් කෙරෙව්වා. ඊළඟට ඔහු අවසානට කිව්වා මම මේ නැවට නගින්න කලින් සීල සමාධි ප්‍රඥා පිළිවෙත් පුරන මහා සංඝරුවනට දම් පූජා කළා. ඒ පිනත් අනුමෝදන් වෙන්න. ඕන්න දීපු ලාභේ. මොහු මේ ලාභේ දෙනවා අර 700 දෙනාටම. නැව මුහුදුපත් වුණා. 700 දෙනාම මිය පරලෝ ගියා. ඒ 700 දෙනාගෙන් ඒ පවුල් 700 කිසිම කෙනෙක් දුගතියක ගියේ නෑ. සත්පුරුෂයාගේ ඇසුරේ ලාභයයි. යම් සත්පුරුෂ ආශ්‍රයයක් මුණ ගැහුණොත් පින්වතුනි ජීවිතේ අපිට හැබෑවටම ඒ සත්පුරුෂයා අපිට බුදුරජාණන් වහන්සේ සරණ යන්න කියලා දෙනවා. හැබෑම සත්පුරුෂයාගේ ස්වභාවය ධර්මය සංගරුවන සරණ යන්න කියලා දෙනවා. අපිට මේ යුගයේ ඒ බඳු උතුම් සත්පුරුෂයෙක් මුණ ගැහිච්ච නිසා අපටත් මේ බුදුරජාණන් වහන්සේ සරණ යන්න වාසනාව ලැබුණා.
ඒ බුදුරජාණන් වහන්සේ ගැන හරි ලස්සන ගාථාවක් තියෙනවා ධර්මයේ. යථා සමුද්දෝ උද්ධීන මග්ගෝ නේරු නගානං පවරෝ සිලුච්චයෝ තතේවතේ චිත්ත වසේන චත්තරේ න බුද්ධ ඥානස්ස කලං උපෙන්ති. සියලු ජලාශයන්ට මහා සාගරයේම අග්‍රවන්නේය. සියලු පර්වතයන්ට මහා මේරු පර්වතයේම අග්‍රවන්නේය. එලෙසින්ම මේ ලොවේ ඇති සියලු ඥානයන් අතර අග්‍රවන්නේ ඒ උතුම් සම්බුදු නුවණයි. බුදුරජාණන් වහන්සේගේ ඥානයයි. මේ ලෝකයේ සචේතනික වූ සියල්ලන්ගේ ඥානය එක්කොට ගත්තද ඒ සම්බුදු නුවණින් දහසෙන් පංගුවක් තරම්වත් නොවටින්නේය. මේ ලෝකේ සචේතනික කියලා කිව්වේ මේ පණ තියෙන හැම දෙනාට ඥානයක් තියෙනවා. අඩු වැඩි වශයෙන්. මේ ලෝකේ දෙවියන් මරුන් බඹුන් සහිත මේ සමස්ත සජීවී සත්වයෝ වෙද්ද ඒ සියලු සත්වයන් තුල තියෙන ඥානය එක පිටක් කරලා ගත්තත් ඒ සියල්ලන්ගේ ඥානය බුදුරජාණන් වහන්සේගේ ඥානයෙන් 16 පංගුවක් තරම්වත් නැහැ කියනවා. ඒ තමයි සම්බුදු නුවණ. ඒ බඳු නුවණක් ඇති බුදුරජාණන් වහන්සේගේ සරණ ලැබුණා කියලා කියන්නේ ඒක ජීවිතයට මුණ ගැහෙන ලාභ හතරේ අග්‍රම ලාභයයි. සත්පුර ශාස්ත්‍රයක් නිසා පින්වතුනි අපිට මේ අග්‍රලාභයේ දැන් මුණ ගැහිලා. ඒ අග්‍රලාභයේ මුණ ගැහිච්ච මොහොතේ කළ යුතු දෙයක් තියෙනවා. ඒ තමයි තව තවත් බුදුරජාණන් වහන්සේගේ සරණට සමීප වීම. තමන්ගේ ජීවිතේ පුළුවන් තරම් බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කිරීම. ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ තමන්ට පුළුවන් විදිහට වර්ණනා කිරීම. ඒ බුදුරජාණන් වහන්සේ තමන්ට ශක්ති පමණින් පිදීම. ඒ බුදුරජාණන් වහන්සේ ගැන අපිට අපේ ජීවිත කාලයේ ඇතුලේ යම් විදිහකට අහන්න ලැබෙනවාද? ඉගෙන ගන්න ලැබෙනවාද? ඒ හැම මොහොතකම පින්වතුනි හිත පහදවන්න. එයි හිත පැහැදවිය යුත්තේ ඒ බුදු සරණ කියන එක ඒ තරම් ආනුභාවයි. සුළු මොහොතක් බුදු ගුණ කියලාත් සැපවත් වුණා. සුළු මොහොතක් බුදු ගුණ හිතලාත් සැපවත් වුණා. සුළු මොහොතක් බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහි කරලා වන්දනා කරලත් සැපවත් වුණා මේ සංසාර ගමනේ පින් තියන අය. අද එහෙම කතා ගොඩක් ඔබට අහන්න ලැබෙනවා. එක සිදුවීමක් සිද්ධ වුණා පදුමුත්තර බුද්ධ ශාසනයේ මීට කල්ප ලක්ෂයකට පෙර. පදුමුත්තර බුද්ධ ශාසනයේ එක් පින්වන්තයෙක් පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ ගුණ වර්ණනා කළා. ඔහුට පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ සමීපේ බණ අහන්න ලැබුණා. බණ අහලා ඉවරුණාට පස්සේ හිතේ ඇතිවෙච්ච පැහැදීමට බුදුරජාණන් වහන්සේගේ ගුණ වර්ණනා කළා. දැන් අපි ගුණ වර්ණනා කරන්නේ. ගුණ වර්ණනා කර කර අපි බුද්ධ පූජා කරන්නේ. මාගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ සියලු රාග, ద్వේෂ, මෝහ දුරු කළ සේක ආදි වශයෙන් නේ. ආන් ඒ වගේ ඔහු බුදුරජාණන් වහන්සේගේ ගුණ වර්ණනා කළා. දැන් බලන්න ගුණ වර්ණනා කිරීමක ආනුභාවය. ආන් ඒ පින්වන්තයා මේ බුද්ධ ශාසනයේ බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන තැනක දඹදිව උපන්නා. ඉපදිලා භාග්‍යතුන් වහන්සේ තරුණ වයසේදී මුණ ගැහෙනවා. හමු වුණාට පස්සේ ධර්මය අහලා හිත පැහැදුනා. පැවිදි වෙලා අරහත්ත්වයටපත් වුණා. මේ අරහත්ත්වයටපත් වෙච්ච උත්තමයාගේ නම සෝභිත. මේ සෝභිත කියන මහරහතන් වහන්සේ නිකම්ම ශ්‍රාවක රත්නයක් නෙමෙයි. සම්බුද්ධ ශාසනයේ අගතනතුරු ලැබූ ශ්‍රාවකේ කේත දග්ගම් භික්කවේ මම ශාවකානම් භික්ඛූණං පුබ්බේ නිවාසං අනුස්සරන්තානං යදිදං සෝභිතෝ. පින්වත් මහණෙනි, මේ පින්වත් සෝභිතයන් වනාහි පෙරවිසූ ජීවිත ගැන සිහි කිරීමේ කුසලතා ඇති භික්ෂූන් අතර අග්‍රවන්නේය කියලා බුදුරජාන් වහන්සේගෙන් අගතනතුරු ලැබූ භික්ෂුව සෝභිත මහරහතන් වහන්සේ. ඒ සෝභිත මහරහතන් වහන්සේ කියන ආශ්චර්යවත් සැපවත් ජීවිතේ බිහි වුණේ. මේ උත්තමයන් වහන්සේ බිහි වුණේ ඈත අතීතයේ බුදුගුණ කීමේ පින.
බුදුගුණ වර්ණනාවේ පින. බලන්න උන්වහන්සේ ගාථා කියනවා මේ ජීවිතේ අරහත්ත්වයට පත් වෙලා. සතිමා පඤ්ඤවා භික්ඛු ආරද්ධ බලවීරියෝ පංචකප්ප සතානහං ඒකරත්තිං අනුස්සරින්. මම හොඳට සිහිය තියෙන නුවණ තියෙන වීරියවන්ත භික්ෂුවක්. මට පුළුවන් එක රාත්‍රියක් සිහි කරනවා වගේ කල්ප 500ක් ආපස්සට සිහි කරන්නට. චත්තාරෝ සතිපට්ඨානේ සත්ත අට්ඨච භාවයේ පංචකප්ප සතානහං ඒකරත්තිං අනුස්සරින්. මං සතර සතිපට්ඨානය වැඩුවා. බොජ්ජංග ධර්ම 7ක් වැඩුවා. ඒ නිසාමයි එක රාත්‍රියක් සිහි කරනවා වගේ කල්ප 500ක් ආපස්සට සිහි කරන්නට මට පුළුවන් වුණේ. පෙරවිසූ කඳ පිළිවෙල සිහි කරන භික්ෂූන් අතර අග්‍ර රහතන් වහන්සේ සෝභිත මහරහතන් වහන්සේ මේ ගාථා වදාළේ. ඉතින් සෝභිත මහරහතන් වහන්සේගේ ජීවිතය ගැන සිහි කරන නුවණැති කෙනා වඩ වඩාත් ආසා කරන්න ඕන බුදුරජාණන් වහන්සේගේ ගුණ වර්ණනා කර කර පින් කරගන්නට. ඒ නිසා පින්වතුනි අපේ ගුරු දේවෝත්තම පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ අපිට නොඑක ආකාරයෙන් බුදුගුණ කියලා දීලා ඊළඟට අපිට මේ බුදුගුණ හිතලා බුදුගුණ වර්ණනා කරලා බුදුන් වදින හැටිත් කියලා දුන්නා. සම්බුද්ධ පූජාව පූජා කරනකොට කොහොමද බුදුගුණ කියන්න ඕන කියලා ඒ බුදුගුණ කියන විදිහ පව අපිට කියලා දීලා තියෙනවා. අතෑර ගන්න එපා. හොඳ පැහැදීමෙන් හඬ නගලා බුදුගුණ කියලා තමන්ගේ ජීවිතේ බුදුගුණ කීමේ පින රැස් කරගන්නට කල්පලක්ෂයකට ඉහතදී බුදුගුණ කියූ පින්වන්තෙක් සෝභිත නමින් අරහත්වයට පත් වුණා කියලා සිහි කර කර ඔබ බුදුගුණම කියන්න. බුදුගුණම කියමින් තමන්ගේ ජීවිතේ පින් රැස් කරගන්නට ඒ පින් රැස් කරගත්ත කෙනාට මේ බුද්ධ ශාසනය තුල එහෙම නැත්නම් මේ ජීවිතය තුල ලැබෙන ලාභය අග්‍ර වූ බුදුරජාණන් වහන්සේගේ ගුණ වර්ණනා කරපු කෙනා අග්‍ර වූ බුදුරජාණන් වහන්සේ ගැන හිත පහදව ගත්ත කෙනා අග්‍ර වූ නිවනින් සැනසීලා. බලන්න නිවනින් සැනසීම පිණිස පවතින ඒ උතුම් ධර්මයන් උන්වහන්සේලාට ඉතින් බොහෝ කාලයක් ගියා සංසාර ගමනේ. නමුත් බොහෝ කාලයකට පස්සේ හරි ඒ උතුම් ගුණධර්ම සුවසේ දියුණු කරගන්න ලැබුණා. දැන් මේ ජීවිතේ සතර සතිපට්ඨානයේ සුවසේ වඩා ගත්තා කියනවා. සප්ත බොජ්ජංග ධර්ම සුවසේම වඩා ගත්තා කියනවා. ඒවා සුවසේ වඩන්න නම් පින්වතුනි වීරියක් ඕනේ. සතර සතිපට්ඨානය හුරු කරනවා කියන එක කුසල් වඩනවා කියන එක වීරියෙන් කරන්න ඕන දෙයක්. ඊළඟට සප්ත බොජ්ජංග වඩනවා කියන එක ඒක වීරියෙන් කරන්න ඕන දෙයක්. ඒ කියන්නේ ඒකට ජීවිතේ ධර්මයට කැප කරන්න ඕන. ඒ ජීවිතේ ධර්මයට කැප කරනවා කියන එක මේ සංසාරික විශේෂ පින්බලයක් එක්ක එන එකක්. ඒ කියන්නේ සාමාන්‍ය ජීවිත ගන්න මේ ගත්තාම බලන්න ධර්මය ඇහුවාට අහද්දී ධර්මය ඇත්ත තමයි කියලා හිතෙනවා. නමුත් ඇත්ත තමයි කියලා හිතම ධර්මයේ පැත්තකට දාලා වෙන ඒවා කර ඉන්නේ. සාමාන්‍ය ජීවිත අපි හැමදෙනාගේ ජීවිත ගත්තාම අපිට ධර්මයේ කියවෙනකොට හිතෙනවා ඇත්ත තමයි මේ කියන දේ. මේ විදිහට ජීවිතේ පුරුදු කරගෙන සැපවත් වුණා නම් කොච්චර හොඳද? එහෙම හිතෙනවා. හිතුණාට ඒ වෙනුවෙන් ජීවිතේ කැපකරන්න තරම් මේ ස්වභාවයක් අපේ ජීවිතවල ඉන්නේ නැහැ. ඒකට ඕන කරන පුණ්‍ය සංස්කාරය නැති නිසා. ඒ පුණ්‍ය සංස්කාරය තිබ්බාය බලන්න මේ ජීවිතේ ධර්මයට කැප කරලා තියෙන විදිහ. ඇත්තෙම හරි පුදුම සහගතයි. ධර්මයේ හැසිරීම පිණිස උන්වහන්සේලා තුල තිබුණ කැපකිරීම. ඒ කිව්වේ රහතන් වහන්සේලා තුල තිබ්බ කැපකිරීම ඒක හරි ආශ්චර්යයි. අරහත්ත්වයට පත් වෙන්න පෙරම
මහා කැපකිරීමක් මහා අධිෂ්ඨානයක් නිසා තමයි උන්වහන්සේලා මේ ජීවිතයේ සම්පූර්ණයෙන්ම සැපවත් කරගෙන රහතන් වහන්සේට බවට පත් වුණේ. ඒක තේරෙනවා හොඳට වල්ලිය මහරහතන් වහන්සේගේ ජීවිතේ. උන්වහන්සේ මේ බුද්ධ ශාසනයට පැමිණිලා පැවිදි වුණාට පස්සේ හිතට කෙලෙස් එනකොට හිත ඈලි මෑලි වෙනකොට හැම තිස්සෙම හිතට කිව්ව පණිවිඩයක්. ඒ පණිවිඩය තමයි උන්වහන්සේ තේරගාතාවේදී වදාළේ මේ මෙහෙම හිතට කියලා තියෙනවා. ඒ උතුම් ධර්මය අවබෝධ කරගන්නට යම් දෙයක් කරන්න තියෙනවා නම් කොයිතරම් වීරියකින් හරි මම ඒක කරනවා. වලකා ගන්නේ නෑ. දැඩි පරාක්‍රමයකින් යුතු මගේ ඒ වීරිය දෙස බලන්න. උන්වහන්සේ තේරගාතාවේදී වදාරන්නේ එහෙමයි. දැඩි පරාක්‍රමයකින් යුතු මගේ ඒ වීරිය දෙස බලන්න. තමන්ගේ හිතට නිතර දීපු අධිෂ්ඨාන ඒක. මේ ධර්මය අවබෝධ කරගන්නට යමක් කරන්න තියෙනවා නම් කොයිතරම් වීරියකින් හරි මං ඒ දේ කරනවා. මං ඒක වළක්වගන්නේ නෑ. බුදුරජාන් වහන්සේ සමීපයේ උන්වහන්සේ ශාස්ත්‍රූන් වහන්සේව සිහි කරමින් හිතට මේ මෙහිම අධිෂ්ඨාන කළා. දැන් ඒ කාලේ භාග්‍යතුන් වහන්සේ ජීවමානව වැඩ ඉන්න කාලේ මේ ශ්‍රාවකයෝ බුදු සරණ සිහි කර කර වීරියෙන් ධර්මයේ හැසිරිච්ච හැටි ඔබ වහන්සේ මටත් කියා දෙන්න. අමා නිවන් දකින ඒ උතුම් මාවත ගැන ගංගාවේ ජල කඳ වේගෙන් ගලාගෙන ගිහින් මුහුදට වැටෙනවා වගේ මාත් ඒ මුනි මාවතේ ඒ මුනි ධර්මයේ වූ නිවන කරාම යනවා. ඔන්නෝක තමයි තිබ්බ අධිෂ්ඨානේ ජීවිතේ. ජීවිතේ මිනිස්සුන්ට නොයෙක් දේ තමන් ආස කරන දේවල් කරන්නට එක එක අධිෂ්ඨාන තියෙනවා. ඒ අධිෂ්ඨාන අතරේ මේ වල්ලිය තෙරුන් වහන්සේට තිබුණේ ඔන්න ඔය අධිෂ්ඨානේ. නිවන් දැකීම පිණිස කරන්ට යමක් තියෙනවා නම් ස්වාමීනි ඔබ වහන්සේ කියා දෙන විදිහටම මං ඒ සියල්ල කරනවා කියන අධිෂ්ඨානේ. එක ශ්‍රද්ධාව. ශ්‍රද්ධාවත් එක්ක තමයි මේ වීරිය එන්නේ. බුදුරජාණන් වහන්සේ යමක් වදාරනවා නම් ඒක සත්‍යයක්. නිවන පිණිස මේක කළ යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ කියනවා නම් ඒක සත්‍යයක්. ඒකමයි කළ යුත්තේ. මං කොච්චර වීරියකින් හරි ඒක කරනවා. ආන්ගේ වීරිය ආවේ ශ්‍රද්ධාව නිසා. එතකොට මේ ජීවිතේ මෙහෙම සකස් වෙන්නේ පින්වතුනි විශේෂ පින් බලයකට. ඒක හොඳට තේරෙනවා වල්ලිය තෙරුන් වහන්සේගේ අතීත ජීවිතය ගැන අපි ඉගෙන ගන්නකොට. උන්වහන්සේ ඈත අතීතයේ සුමේධ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය පවතින කාලේ ඉපදිලා හිටියා. ඒ කාලේ බුදුරජාණන් වහන්සේගෙන් නිරතුරු ධර්ම ශ්‍රවණය කරමින් බුදුරජාණන් වහන්සේ ඇසුරු කරපු කෙනෙක්. බුදුරජාණන් වහන්සේ ගැන පැහැදීමෙන් ආසනයක් පිටුවා. භාග්‍යතුන් වහන්සේට සුවසේ වැඩිය හිඳීම පිණිස අසුනක් පූජා කළා. ඒ ආසනය පූජා කරපු පින්වන්තයා බුදුරජාණන් වහන්සේට අසුනක් පිදූ පින්වන්තයා මේන්න මේ බුද්ධ ශාසනයේ තරුණ වයසේදීම මහා කච්චාන කියන මහා සත්පුරුෂයන් වහන්සේ මුණ ගැහිලා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් විදිහට පැවිදි වුණා. පැවිදි වෙලා ඔය විදිහට අධිෂ්ඨානයෙන් වීරියෙන් ධර්මයේ හැසිරෙනකොට ඉතින් නොබෝ කලකින්ම අරහත්ත්වේ සාක්ෂාත් කරන්ට උන්වහන්සේට හැකියාව ලැබුණා. ඒ කැපකිරීමට පැමිණියට පස්සේ පින්වතුනි ඒ කියන්නේ මේ පින්බලයකින් සකස් වෙන්නේ කියලා හොඳට තේරෙනවනේ. අග්‍ර වූ බුදුරජාණන් වහන්සේව පුදලා රැස් කරගත්ත පිනක් තිබිලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ ගැන කතා කරනකොට බුද්ධ දේශනාවේ හැම තැනම තියෙනවා. බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝකයේ අග්‍ර කෙනා. අග්‍ර වූ බුදුරජාණන් වහන්සේ ගැන පැහැදුනොත් එහෙම අග්‍ර වූ සැප විපාක ලැබෙනවා. ඊළඟට තව තැන්වල බුදුරජාණන් වහන්සේ වදාලා මේ යමාහුනේ යානං අග්ගතං ගතු බුදුරජාණන් වහන්සේ තමයි මේ ලෝකේ ආහුනේය උතුමන් අතර අග්‍ර කෙනා. ඒ ආහුනේය උතුමන් අතර අග්‍ර බුදුරජාණන් වහන්සේට යමෙක් පුද සත්කාර කළොත්
ඒකෙන් එයාට විපුල වූ මහත්ඵල වූ පින් ලැබෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ සම්බුද්ධ පූජාව ගැන වදාලා බුදුරජාණන් වහන්සේට පූජා කරන දාණය යමෙක් බුදුරජාණන් වහන්සේ පුදනවා කියන කාරණේ එයාගේ ඒ පිදු පින සම්පූර්ණත්වයට පත් වෙන්නේ බුදුරජුන් පිදුවොත්. තථාගතෝ අරහති පූරලාසං. තථාගතයන් වහන්සේට පුදන දාණය ඒකාන්තයෙන් මහත්ඵල ගෙන දෙන්නේය. ඉතින් ඒකේ මහත්ඵල ගෙන දුන්නා කියන එක ගැන කවර කතාවද? මේ ජීවිතේ බුදුරජාන් වහන්සේට ආසනයක් පිදූ පින්වන්තයා මෙන්න මහත්ඵලයට පත් වෙලා අරහත්ත්වේ සාක්ෂාත් කරලා වල්ලිය නමින් මේ බුද්ධ ශාසනයේ සම්පූර්ණයෙන්ම සැපයට පත්වෙච්චි භික්ෂුවක් බවට පත් වුණා. ඒ සැපේ කරා යනකොට ඒ අමෘත නිවන කරා යනකොට යම් කැපකිරීමක් කළ යුතුයිද මේ ජීවිතේ? යම් අදිෂ්ඨානයක් ගත යුතුයිද මේ ජීවිතේ? ඒ උත්තමයන් වහන්සේලාට පුළුවන් වුණා ඒ අදිෂ්ඨානයට පහසුවෙන් එන්න. දැන් මේ වගේ කාරණා ඉගෙන ගනිද්දීවත් ඒ ඉගෙනගෙනවත් අපිට අදිෂ්ඨානයට එන්න කොච්චර අමාරුද? ඇයි හේතුව? ඒ උදෙසා අවශ්‍ය කරන පුණ්‍ය සංස්කාරය පින්බලය නැතිකම. ඒ නිසා පින කියන එක අපේ ජීවිතේට පුදුමාකාර උපකාරයක්. පින් රැස් කරන ගන්නවා කියන එක. එහෙම පින් රැස් කර ගනිද්දි පින්වතුනි හොඳට මතක තියාගන්න. ඒ රැස් කරන පිනේ පින්බලය ගොඩාක් වැඩි වෙන්නේ අග්‍ර වූ දෙයක් මුල් කරගෙන පින් කරොත්. අග්‍ර වූ බුද්ධ රත්නය මුල් කරගෙන රැස් කරන පින ගොඩක් අග්‍රයි. අග්‍ර වූ ධර්මයේ මුල් කරගෙන රැස් කරන පින අග්‍රයි. අග්‍ර වූ සංගරුවන මුල් කරගෙන රැස් කරන පින අග්‍රයි. ඒ නිසා ඒ තෙරුවන් මුණ ගැහිච්ච මේ ජීවිතේ අපි අදිෂ්ඨාන කරගන්න ඕන අග්‍ර විදිහට පින් කරගන්න. ඒ පිනෙන් තමයි යම් දවසක මේ ජීවිතේ සැපවත් කරගන්න ඕන කරන ගුණධර්ම ඔක්කොම අපිට පහසුවෙන් උපදව ගන්නට උපකාර කරන්නේ. හේවණෙල්ල වගේ කියනවනේ පින එන්නේ. තමාව අත්හැර නොයන තමා සමීපයේම නිරතුරුව සිටින හෙවණැල්ල වගේ. ඉතින් හෙවණැල්ල වගේ ඇවිල්ලා සැප විපාක ලබා දෙයි හොඳට පින් රැස් කරගෙන තිබුණොත්. ඉතින් එහෙම පින් රැස් කරගත්ත පින්වන්තයන්ගේ ජීවිත මේ ඉගෙන ගන්නේ. ඒ පින්වන්තයෝ හරි පුදුමයි. බුදුරජාණන් වහන්සේ නමකගේ ශාසනය මුණ ගැහුණට පස්සේ අනිත් හැම දෙයක්ම අත්හැරලා දාලා මේ ධර්මයමයි උතුම්, මේ ධර්මයේ හැසිරීමමයි උතුම්, බුදුරජාණන් වහන්සේගේ සරණට පත්වීමමයි උතුම් කියලා අනිත් හැමදේම අත්හැරලා ආපු විදිහ. දැන් ඒක තේරෙනවා අපිට ඉගෙන ගන්න තියෙන ඊළඟ තේරගාතාවෙන්. ඒ තේරගාතාව වදාළේ වීත ශෝක කියලා මහරහතන් වහන්සේ නමක්. ඒ මහරහතන් වහන්සේගේ ගාථා පොත් වහන්සේගේ අන්තර්ගත වෙන්නේ වීත ශෝක කියන නමින්. මේ වීත ශෝක කියලා කියන්නේ ඈත අතීතයේ සිද්ධාර්ථ බුද්ධ ශාසනයේ සිද්ධාර්ථ නමින් සම්මා සම්බුදුරජාන් වහන්සේ නමක් වැඩ හිටිය ඈත අතීතේ. ආන්ගේ බුද්ධ ශාසනයේ පවතින කාලේ හිටියා එක්තරා වයෝ වෘද්ධ බමුණෙක්. ඒ වයෝ වෘද්ධ බමුණාට ජීවිතේ අන්තිම කාලේ තමයි සිද්ධාර්ථ බුදුරජාන් වහන්සේ ගැන අහන්න ලැබුණේ. ඔහුට අහන්න ලැබුණා ඔන්න බුදු කෙනෙක් පහළ වෙලා ඒ බුදුරජාණන් වහන්සේ මේ ජීවිතේ සම්පූර්ණයෙන් සැපවත් කරන ධර්මයක් දේශනා කරනවා කියලා අහන්න ලැබුණා. එතකොට හොඳටම වයසයි. මේ වයසක බ්‍රාහ්මණය කල්පනා කළා අපේ මගේ ජීවිතේ තව ටික කාලෙකින් ඉවර වෙන්න පුළුවන්. මේක ඉවර වෙන්න කලින් මේ පණකෙන්ද නැසී යන්න කලින් මම මේ බුදුරජාන් වහන්සේ දකින්න ඕන. ඒ බුදුරජාන් වහන්සේ බලන්න මාත් යන්න ඕන. ඒ බුදුරජාන් වහන්සේගේ බණපදයක් අහලා මාත් මගේ ජීවිතේ සැපවත් කරගන්න ඕන කියලා කල්පනා කරලා සිද්ධාර්ථ බුදුරජාන් වහන්සේ වැඩ හිටපු මේ නගරයට ගොඩාක් ඈත මේ වයසක බමුණා හිටි. මේ බමුණා මේ බුදුරජාන් වහන්සේ දකින්ට යන්නෙමි කියලා ආසාවෙන් ගමන් ආරම්භ කළා. ඒ ගමන් ආරම්භ කරලා යද්දී ඉතින් මිනිස්සු හම්බ වෙනකොට මිනිස්සුත් එක්ක කියනවා මම මේ බුදුරජාණන් වහන්සේ දකින්ට යන්නේ.
එතකොට මිනිස්සු Taman දන්න ಗುಣ කියනවා. අපේ බ්‍රාහමණේ කොච්චර එකක්ද ඔහේ ඔය බලන්ට යන්නේ ඒ අරහත් මුනිදුන්නේ. උන්වහන්සේට රාගය නෑ. උන්වහන්සේට ද්වේෂය නෑ. උන්වහන්සේට මෝහය නෑ. කිසිම කෙලෙස් කසටයක් නැති උතුම් මුනිවරයා බලන්ටනේ ඔබ ඔය යන්නේ. යන්ට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේ බලා ගන්නට කියලා මිනිස්සු කියනවා. එතකොට මේ මිනිස්සු කියපු කාරණේ හිත සතුටින් ඔහු යනවා. ඔන්න තවදෙනකදී මිනිස්සෙක් හම්බෙලා කියනවා. ඔබ දකින්ට යන්ට ඒ සම්මා සම්බුදු රජුන්ව උන්වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කළේ ගුරු උපදේශ නැතුව. උන්වහන්සේ මේ මුළු මහත් ලෝකෙම අවබෝධ කොට වදාළ උත්තමයා. ඒ බඳු උත්තමී දකින්ට යනවා කියන්නේ බමුණු කොච්චර හොඳ එකක්ද? ඔබ යන්ට. එහෙම කියනවා. ඔහු ඒකත් හිත යනවා. ඔන්න තව ටික දුරක් යනකොට මිනිස්සෙක් හම්බෙලා කියනවා. ඒ මිනිහයාට කියනවා මම මේ බුදුරජුන් බලන්ට යන්නේ. ඕන්නේ මිනිහයා කියනවා අපේ ඔබ මේ බලන්ට යන්නේ විද්‍යාචරණ සම්පන්න මුනිදුන්නේ. උන්වහන්සේ අවබෝධයට අනුවමයි ජීවත් වෙන්නේ. උන්වහන්සේව දකින්ට යන්නේක ඔබට ලාභයක් යන්ට කියනවා. ඒකත් හිත යනවා. ආයෙ හම්බ වෙනවා මිනිස්සෙක්. ඒ මිනිස්සයා කියනවා ඔබ ඔය දකින්ට යන්නේ සුගතයන් වහන්සේව. උන්වහන්සේ සුන්දර නිවන් මගේ වැඩම කරලා සුන්දර නිවනට පැමිණුණා. ඒ සුගත මුනිදුන් දකින්ට බමුණ ඔබත් යන්න. ඇතමෙක් කියනවා උන්වහන්සේ ලෝකවිදු. ලෝකයම අවබෝධ කරගෙන ලෝකයෙන් නිදහස් වෙච්චි මුනිවරයා. ඔහු මේ බුදුරජුන්ව දකින්ට යන්න කියනවා. ඔය විදිහට බුදුගුණ එකින් එක මොහුට වැඩිපුර ඉගෙන ගන්නට ලැබෙනවා. ඇතැම් වූ කියලා දුන්නා බුදුරජාන් වහන්සේ අනුත්තර පුරිස ධම්මසාරති. තවත් අය කිව්වා බුදුරජාන් වහන්සේ තමයි සත්තා දේව මනුස්සානන් දෙව් මිනිසුන්ගේ ශාස්ත්‍රුන් වහන්සේ. තවත් අය කිව්වා අපේ මේ බුදුරජාන් වහන්සේ නොවේ චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන අන් අයටත් අවබෝධ කරන්න පුළුවන් විදිහට ලස්සනට දේශනා කරපු බුද්ධ මුනිවරයා. යන්ට ඔබ බලන්ට යන්ට කියලා. ඇතැම්ම කිව්වා අනේ මේ භාග්‍යතුන් වහන්සේව දකින්ට යන එක කොච්චර යහපතක්ද ඔබට. උන්වහන්සේ භගවා. මේ ලෝකේ භාග්‍යවන්තයන් අතර භාග්‍යවන්තම මුනිදුන්. ඔබත් දකින්ට යන්න. ඉතින් මෙහෙම නොයේක් බුදුගුණ අහා යොදුන් ගානක් ගෙවාගෙන ඔහු යනවා. හිත ඇතුලේ හැම තිස්සෙම තියෙන්නේ බුදුගුණ. අනේ මේ මම බලන්ට යන්නේ අරහං සම්මා සම්බුදු ආදී ගුණ කඳක් තියෙන මුනිවරයා නේද මේ දකින්ට යන්නේ. එහෙම හිත යනවා. එහෙම හිත යද්දි පින්වතුනි බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු විහාරයට යොදුන් එකහමාරක් වගේ තියෙද්දි ඔහු ලෙඩ වුණා. ඔහුට පියවර තියලා ය아가න්න බැරි වුණා. ළඟ අම්බලමක් තිබ්බා. ඒ අම්බලමේ වැතිරලා ඔහු මේ ඔත්පල වෙලා කෙදීරි ගගාත් අන්තිම හුස්ම පොද හෙලනකන් සිහි කළේ බුදුගුණ. බුදුගුණ සිහි කරම පණ ගියා. මේ ලෝකෙ මිනිස්සුන්ට පණ යනවා එක ඒවා සිහි කර. ගෙවල් දොරවල් ගැන සිහි කර පණ යන මිනිස්සු ඉන්නවා. තමන්ගේ දරුමුණු පුරෝ ගැන සිහි කර පණ යන මිනිස්සු ඉන්නවා. ඉඩකඩම් ගැන සිහි කර පණ යන මිනිස්සු ඉන්නවා. තමන්ගේ ඔප්පු ගැන සිහි කර බැංකු පොත් ගැන සිහි කර පණ යන මිනිස්සු ඉන්නවා. මේ මිනිස්සු අතරේ මේ බමුණ වාසනාවන්ත වුණා. දෑහින් බුදුරජාණන් වහන්සේ නොදුටුවාට ඒ සම්බුදුරජාණන් වහන්සේගේ මිහිරි ස්වරයෙන් බුදුබණ අහන්ට නොලැබුණාට ඔහුට අන් අයගෙන් අහන්ට ලැබුණු කතාවලින් බුදුගුණ සිහි කර බුදුගුණම හිත මැරෙන්න ලැබුණා. කොච්චර පිනක්ද? කොච්චර ලාභයක්ද? ඒ ලාභේ බලන්න ඒ ජීවිතේ ඔහු මිය පරලෝ ගියාට පස්සේ ඔහු කෙලින්ම උපන්නේ සුගතියේ. ඊට පස්සේ රැස් කරපු පිනෙන් සැපත් විඳිමින් සංසාර ගමනේ ආව ඇවිල්ලා ඔන්න මේ බුද්ධ ශාසනේ
මේ පින්වන්තයා උපන්නා. ඔහුගේ නම වීතසෝක. වීතසෝක තරුණ වයසේදීම ගිරිදත්ත කියන සත්පුරුෂ කල්යාණ මිත්‍ර ස්වාමීන් වහන්සේ මුණ ගැහිලා ඒ ස්වාමීන් වහන්සේ ඇසුරේ නිතරම දහම් කතාව ශ්‍රවණය කළා. ඒ නිතර දහම් කතාව ශ්‍රවණය කරලා ධර්ම කතාවට ආසා කරපු ඔහු ධර්ම මානසිකාරයෙන් ඉන්නකොට දවසක් ඔහු ගිහිල්ලා තියෙනවා කරණවැමියා ළඟට මේ තමන්ගේ කෙස් රැවුල් ටික හදාගන්න. එතකොට කරණවැමියා ළඟට ගිහිල්ලා වාඩි වුණාට පස්සේ ඉතින් අද කාලේ ওই කොණ්ඩේ කපන ක්‍රමයටම තමයි තියෙන්නේ ඇත්තේ. කරණවැමියා ලොකු කණ්ණාඩියක් ගෙනල්ලා මොහු ඉස්සරහා තිබුණා. ලොකු කණ්ණාඩියක් ගෙනල්ලා මොහු ඉස්සරහා තිබ්බා මෙහෙම. ඒ තිබ්බාට පස්සේ දැන් මේ කණ්ණාඩියෙන් දැන් කොණ්ඩේ කපනකොට පිංගුතුනේ ඉතින් කරණවැමියා මේ නොයෙක් හැඩ දදා මේක කපනකම් අපි බලාගෙන ඉන්න ඉපේ කණ්ණාඩි දිහානේ. සාමාන්‍යයෙන් අද කාලේ කොණ්ඩේ කපන්න ගියත් එහෙමනේ නේ. ඉස්සරහා කණ්ණාඩි තියලා තියෙනවා. ඉතින් අපි මේ කණ්ණාඩි දිහා බලාගෙන ඉන්න ඕනේ මෙයා පැය භාගයක් අරගෙන අපේ කොණ්ඩේ කපනකම්. එතකොට මේ වීතසෝකට ඕකම සිද්ධ වුණා. කරණවැමියා කොණ්ඩේ හදනවා. වීතසෝක තමන් දිහාම බලාගෙන ඉන්නවා. සාමාන්‍ය මිනිස්සු සැලුන් එකට ගිහිල්ලා කොණ්ඩේ කපා ගද්දී තමන්ගෙම රුව තමන්ට පේනකොට තමන් ගැනම නොයේක් සරාගී විදිහට හිත ඉන්න එකක් නේ තියෙන්නේ. තමන් ගැනම හිත ඉන්නවා. වයසට ගියපු කෙනෙක් නම් අපේ මට දැන් වෙලා තියෙන දේ මං ඉස්සර කොච්චර ලස්සනට හිටපු කෙනාද කියලා එක්ක හිත ඉන්නවා. නොයෙක් දේ. හැබැයි වීතසෝක කියලා කියන්නේ ධර්මයේ ඇසූ කෙනෙක්. ඇසූ ධර්මයට ආසා කරපු කෙනෙක්. මේ වීතසෝක ධර්මයේම මෙනෙහි කරන්න ගත්තා. මේ රුවක් සරසා මේ ගත කරන ජීවිතය ඇති තේරුම මොකක්ද? බුදුරජාණන් වහන්සේ නමක් ධර්මයක් දේශනා කරලා තියෙනවා. ජීවිතේ සම්පූර්ණයෙන් සැපවත් කරගන්න. ඒ ධර්ම කතාව මේ ලෝකයේ තියෙද්දී ඒ දහම් වැඩපිළිවෙල මේ ලෝකයේ තියෙද්දී මම මේ කෙස් රැවුල් සරස ඉන්නවා කියන එකේ ඇති ප්‍රතිඵලය මොකද්ද? මේ තුච්ච වූ ශරීරයක් සරසනවා. උතුම් ධර්මයක් තියෙද්දී ආන් එහෙම හිතෙන්න ගත්තා. කෙස් රැවුල් බාලා ඉවර වෙනකොට ඔහුට කල්පනා වුණා නෑ මේ සරස ඉන්න ජීවිතෙන් මං නිදහස් වෙන්න ඕන. උතුම් නිවන් මඟ තියෙනවා. මාත් යනවා ඒ නිවන් මගේ. ඒ නිවන් මගේ ගිහිල්ලා මාත් නිවනින් සැනසෙනවා. කොණ්ඩේ කපන වෙලාවේ ඒ ටිකේ කණ්ණාඩියෙන් තමන්ව දකින්න ලැබෙනකොට ඒ වීතසෝකට ඕන් ওই විදිහට නුවණ උපන්නා. නුවණ ඉපදිලා දැඩි අදිෂ්ඨානයේ යුක්තව ග්‍රහ ජීවිතේ ග්‍රහ බන්ධන අත්හැරලා ගිහිල්ලා මහාන වුණා. මහාන වෙලා ඊටාම ටික කාලයයි උන්වහන්සේට පුළුවන්කම ලැබුණා සියලුම කෙලෙස් නැසලා රහතන් වහන්සේ නම බවට පත් වෙන්න. අරහත්ත්වයට පත් වුණාට පස්සේ වීතසෝක මහරහතන් වහන්සේ වදාළ ගාථා හරිම ලස්සනයි. බලන්නේ ගාථා. බාබරුන්නෙහි එදා මා ළඟට පැමිණුනේ මගේ කෙස් කපන්ටයි. ඒ වෙලාවේ කණ්ණාඩි අතට අරන් මං මගේ ශරීරය දිහා බැලුවා. මට මේ ශරීරය පෙනුනේ තුච්ච දෙයක් විදිහට. දැන් මගේ අවිද්‍යා අන්ධකාරය දුරු වුණා. වැහැරිලි ඔක්කොම ඉරලා දැම්මා. ආයෙත් නම් මට පුනර්භවයක් නෑ. ආයෙ උපදින්නේ. එතකොට උන්වහන්සේ දා මේ යම් මොහොතක යම් දෙයක් නිසා මේ බුද්ධ ශාසනය පැවිදි වෙන්න හිත උපන්නද ඒක තමයි උන්වහන්සේ තේර ගාථාවේදී වදාළේ. ආන් ඒ නිසා පින්වතුනේ මේ පින රැස් කරගෙන තියනවා කියන කාරණේ මේකෙනුත් තේරුම් ගන්නට. හරියට පින් තිබ්බේ නැත්තම් පින්වතුනේ කණ්ණාඩියකින් තමාව දකින්නවා කියන එක මුලාවෙන් මුලාවට යන්න කාරණේනේ.
සාමාන්‍යයෙන් කණ්ණාඩියෙන් තමන්ව බල මිනිස්සෙක් නුවණින් කල්පනා කරන්නේ නැහනේ. කණ්ණාඩියෙන් හැමදාම තමන් දිහා බල තව තවත් මුලාවට යන එකක් නේ තියෙන්නේ. ඒ කියන්නේ මේ ඇඟක් හින්දම පින් තිබ්බේ නැති අය, පින නැති අය විපතටපත් වෙනවා. තමන්ගේ ඇඟ හින්දම පින නැති කෙනා විපතටපත් වෙනවා. හැබැයි පින තියෙන කෙනාට මේ ඇඟ හින්දම පින උපදිනවා. ඒක තේරෙනවනේ මාගන්ධියාගේ සිද්ධිය ගත්තාම. මාගන්ධියා බුදුරජාණන් වහන්සේට මුණ ගැහුණට පස්සේ මාගන්ධියා හරි මේ ලස්සන රූප සෝභා තිබ්බ කාන්තාව. එතකොට බුදුරජාණන් වහන්සේ දැක්ක ගමන් මාගන්ධියාගේ හිත ගියා. මාගන්ධියට ආසාවක් උපන්න මේ බුදුරජාණන් වහන්සේ වගේ ඒ වගේ රූප සෝභා තියෙන පුරුෂයෙක් තමන්ට අයිති වෙනවා නම්. ඒතර මාගන්ධියා මේ කාරණේ දෙමව්පියන්ට දැනුවත් කළාට පස්සේ දෙමව්පිය ඇවිල්ලා ආයාචනා කරානේ බුදුරජාණන් වහන්සේට, අනේ ස්වාමීනි මගේ දූව සුදුසු වෙන්නේ මේ ඔබ වහන්සේ වගේ රූපයක් තියෙන කෙනෙකුට. ඒ නිසා මේ මගේ දූව පාව ගන්නට කිව්වනේ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලස්සන ධර්මාර්ථයක් කිව්වා. මේ ශරීරය කියලා කියන්නේ හරියට මට පේන්නේ මේ වගේ අසූචි ගොඩාක් පුරවලා තියෙන කැටයන් දාපු භාජනයක් වගේ කිව්වා. භාජනේ නම් එළියෙන් සෑහෙන කැටයන්. ඒ වුණාට ඇතුලේ තියෙන්නේ මොනවද? අසූචි. ඔය වගේ අසූචි පුරවලා කැටයන් දාපු භාජනයක් බ්‍රාහ්මණය අතකින් තියා මම පයකින්වත් ස්පර්ශ කරන්න කැමති නෑ කිව්වා. මේ ඇත්ත කිව්වේ යථාර්ථය. මාගන්ධියා යථාර්ථය ඇල්ලුවේ නෑ. යථාර්ථයට ද්වේෂ කළා. තමන්ගේ ඇඟට මත් වුණා. අන්තිමේ ඇඟ හින්දම විනාශ වුණානේ. ඒ ඇඟට මත් වෙලා බුදුරජාණන් වහන්සේ කෙරෙහි වෛරයෙන් පරිගන්න ගිහිල්ලා අන්තිමේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙමුත් පරිගන්න ගිහිල්ලා මේ වෙනකොටත් නිරේ පැහෙනවා. ඒක තමයි පින තිබීම සහ පින නැතිකම කියන එක. ඒ නිසා මේ පින් තියෙන කෙනාට පින්වතුනේ ඒ පින තියෙනවා නම් ශරීරය විතරක් නෙමෙයි ධර්මයේ ඉදිරියේ මුළු ජීවිතේම තුච්ච දෙයක් විදිහට පේන්න ගන්නවා. ජීවිතේම තුච්ච දෙයක් විදිහට පේන්න අරගෙන ධර්මයේම උතුම් දේ විදිහට පේනවා පින තියෙනවා නම්. පින තියෙන කෙනාට ධර්මයේ මුණ ගැහුණට පස්සේ තමන්ගේ ජීවිතේම තුච්ච දෙයක් ජීවිතයට වඩා වටිනවා මේ සොඳුරු ධර්මය. ඒක තමයි පිනේ ස්වභාවය. ඒ වගේ පින්වන්තෙක් පුන්න මාස කියන්නේ. මේ පුන්න මාස කියලා කිව්වේ තිස්ස බුදුරජාණන් වහන්සේගේ යුගයේ බුදුරජාණන් වහන්සේ සරණ ගියපු කෙනෙක්. ඈත අතීතයේ තිස්ස නමින් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩ ඉද්දී ඒ තරුණයා බුද්ධං සරණං ගච්ඡාමි කියලා බුදුරජුන් සරණ ගියා. නිතර බණ අහහ නිරන්තරයෙන් ධර්මයත් බුදුගුණත් සිහි කළා. දවසක් ඔහු යම් කටයුත්තකට යනකොට බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වැඩම කරලා. ඔහු දැක්ක බුදුරජාණන් වහන්සේ පිණ්ඩපාතේ වඩිනවා. දුටුවාම හිත හරියට පැහැදුනා. පැහැදිලා බුදුරජාණන් වහන්සේගේ පිටිපස්සෙන් මොහුත් ගියා. ඉතින් බුදුරජාණන් වහන්සේගේ පිළිවෙලින් පිණ්ඩපාතේ ලබාගෙන ඒ පිණ්ඩපාත පාත්‍රෙත් අරගෙන කුටියට වැඩම කළා. එතකොට මේ භාග්‍යතුන් වහන්සේ තමන් වහන්සේගේ ගමන වඩිනවා. මේ පිටිපස්සෙන් තරුණයෙක් එනවා කියන එක ගැන අවධානයක් බුදුරජාණන් වහන්සේට තිබ්බේ නැහැ. බොහෝ අර බුදුරජාණන් වහන්සේ දකින්න ආසාවට තමයි පස්සෙන් යන්නේ. ගිහිල්ලා අවසානයේ භාග්‍යතුන් වහන්සේ කුටියට වැඩම කරලා දම්පාත්‍රේ කුටිය ඇතුලෙන් තියලා අර සාමාන්‍ය පින්වතුනේ මේ පිණ්ඩපාත පිණිස දුරට වැඩම කරලා ආවට පස්සේ මේ තථාගතයන් වහන්සේ ඒ පොරවගෙන ගියපු සිවුර ගලවලා මේ එළියේ තිබුණ රැහැනේ කුටි එළියේ තිබිලා තියෙන රැහැනක් ඒ රැහැනේ වැනුවා.
තථාගතයන් වහන්සේගේ සුගත චීවරය. මේ තරුණයා භාග්‍යතුන් වහන්සේ කුටිය ගාවටම ඇවිල්ලානේ හිටියේ. බුදුරජාන් වහන්සේ සිවුර එළිය වැලේ වනලා කුටිය ඇතුළට වැඩම කළා. මොහුට ඇතිවිච්ච ප්‍රසාදේ කොච්චරද කියලා කියන්නේ. මොහු අර වනපු සිවුර ළඟට ගිහිල්ලා බුදුරජාණන් වහන්සේගේ සුගත චීවරයට බුදුගුණ සිහි කර කර වන්දනා කළා. එදා ඒ සිවුරට වැඳලා ඔහුට වැඩි දවසක් ජීවත් වෙන්න බැරුව ගියා. මිය පරලෝ ගියා. හැබැයි මේ මිය යන්න කලින් බුදුරජාන් වහන්සේ ගැන හිත පහදවගෙන වන්දනා කිරීම කියන පින රැස් කරගන්නට ඔහුට ලැබුණා. මේ බුද්ධ ශාසනයේ පුන්න මාස කියන නමින් ඉපදිලා තරුණ වයසේදී පැවිදි වෙලා අරහත්ත්වයටපත් වුණා. පුන්න මාස මහරහතන් වහන්සේ. මහරහතන් වහන්සේ අරහත්ත්වයෙන් පස්සේ මේ ගාථා වදාලා. පංච නීවරණී හිතවා යෝගක්ඛේ මස්ස පත්තියා ධම්මාදාසං ගහෙත්වාන ඥාන දස්සන මත්තනෝ. පංච නීවරණ දුරු කරගත්තා. විදර්ශනා ඥාන දර්ශනය කියන කණ්ණාඩිය අතට ගත්තී නිවන් දකින්නටමයි. පච්චවෙක්ඛින් ඉමං කායං සබ්බං සන්තර බාහිරං අජ්ජත්තංච බහින්දාච තුච්ඡෝ කායෝ අදිස්සත. ඒ දහම් කණ්ණාඩියෙන් මං මගේ මේ ජීවිතේ අභ්‍යන්තර බාහිර වශයෙන් දෙපැත්තම නුවණින් විමසා බැලුවා. එතකොට මට මේ ජීවිතය ගැන අවබෝධ වුණේ තුච්ඡ දෙයක් හැටියට. උන්වහන්සේලා ධර්මයෙන් සැනසුණා. ඒ ධර්මයෙන් සැනසුනේ ඒ ජීවිත දැන් අපි මේ උතුම් රහතන් වහන්සේලා 4 නම ගැනම සිහි කරනකොට ඒ රහතන් වහන්සේලාගේ ජීවිතවල හොඳටම පේන්න තියෙන දෙයක්. සෝබිත මහරහතන් වහන්සේ ගත්තත් ඈත අතීතයේ බුදුරජාන් වහන්සේ ගැන ප්‍රසාදයට පත්ව බුදු ගුණ වර්ණනා කළා. වල්ලිය මහරහතන් වහන්සේ ගත්තත් ඒ මහරහතන් වහන්සේගේ ජීවිතේ බුදුරජාන් වහන්සේ ගැන හිත පැහැදිලා බුදුරජාන් වහන්සේට ආසනයක් පූජා කරගත්තා. වේතසෝක මහරහතන් වහන්සේ ඈත අතීතයේ බුදුරජාන් වහන්සේගේ ගුණ සිහි කර කර බුදුරජාන් වහන්සේගේ ගුණ මානසිකාරයෙන් යුතුවම මිය පරලෝ ගියා. ඊළඟට පුන්නමාස මහරහතන් වහන්සේ ගත්තත් බුදුරජාන් වහන්සේ ගැන අප්‍රමාණ ප්‍රසාදයෙන් භාග්‍යතුන් වහන්සේගේ චීවරයට වන්දනා කළා. ඒ හැම උත්තමයෙක්ගේ ජීවිතවලම පේනවා බුදුරජාණන් වහන්සේ කියන අග්‍ර වූ ආශ්චර්යවත් වූ මනුස්ස රත්නයේ මුණ ගැහිච්ච ජීවිතේ ඒ බුදුරජාන් වහන්සේ මුල් කරගෙන අග්‍ර වූ පිං රැස් කරගෙන. ඒ නිසා පින්වතුනේ සත්පුරුෂ ආශ්‍රයයක් ලැබෙන කෙනෙකුට යමක් ලැබෙනවාද? ආන්ගේ දේ අද අපටත් මුණ ගැහිලා. ඒ තමයි බුදු සරණ. බුදුරජාන් වහන්සේ සරණ යන්න ලැබීම. අපිට හැබැයිම සත්පුරුෂයන් වහන්සේ නමක්, කල්යාණ මිත්‍රයන් වහන්සේ නමක් මුණ ගැහිච්ච නිසා බුදුරජාන් වහන්සේ සරණ යන්නට, බුදුගුණ කියන්ට, බුදුරජුන් පුදන්ට කියන වචනේ අපේ හිතවලට දැනෙන විදිහට ඒ කල්යාණ මිත්‍රයන් වහන්සේලා කියලා දුන්නා. ඒ නිසා ඊටාම ටික කාලේ ජීවත් වෙන්න තියෙන්නේ අපිට ඒ කෙටි ආයුෂය ඇතුලේ ඔබත් බුදුරජාන් වහන්සේ ගැන අප්‍රමාණ ප්‍රසාදයෙන් බුදුගුණම හිතන්න. බුදුගුණම ගයන්න. බුදුරජාන් වහන්සේවම පුදන්න. බුදුරජාන් වහන්සේගේ සරණ තුලම තමන්ගේ ජීවිතය ආරක්ෂා කරගන්න. ඉතින් මේ කරුණු කාරණා සියල්ල අපි ඉගෙන ගත්තේ උතුම් රහතන් වහන්සේලා නිසා. සෝබිත මහරහතන් වහන්සේ, වල්ලිය මහරහතන් වහන්සේ, වීතසෝක මහරහතන් වහන්සේ, පුන්නමාස මහරහතන් වහන්සේ යන ඒ උතුම් රහතන් වහන්සේලාට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ඒ රහතන් වහන්සේලා නිවී සැනසුන අමා නිවනේ අපටත් නිවී සැනසෙන්ට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව තුලින් රැස් වූ සියලු පින් සග්දෙවිඳුන් සතරවරන් දෙවිවරුන් ප්‍රධාන සදෙව් ලෝකවාසී සියලු දෙවිවරුත්
අල්පේ ශාක්‍ය මහේ ශාක්‍ය සියලු දෙවිවරුත් අපගේ ඉෂ්ඨකාමී හිතකාමී සියලු දෙවිවරුත් අනුමෝදන් වෙලා දෙවියෝ දිව්‍ය ආශීර්වාදයෙන් වැඩෙත්වා. ඒ සියලු දෙවියෝ අප හැම දිනාවම ආරක්ෂා කරත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලු පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගීව දීර්ඝායුෂ සම්පatti ලබත්වා. මේ ගෞතම බුද්ධ ශාසනය තුළම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කරගන්නට වාසනාව ලැබෙත්වා. සාදු සාදු සාදු. රැස් කළා වූ සියලුම පුණ්‍ය ධර්මයන් අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරමින් ධර්ම දානමය පින්කම සිදු කරන ඒ පින්වතුන්ලා හැමදෙනාගේ නමිනුත් ඔබ අප හැමදෙනාගේ නමිනුත් මේ යන්ට යෙදුණු සියලු ඥාතීන්ට අනුමෝදන්ව මියගිය සියලු දෙනාගේ පරලෝ ජීවිත ඒකාන්ත වශයෙන් සැපයටපත් වෙත්වා කියන අදහසින් ඥාතීන්ට පින්පෙත් අනුමෝදනා කරන්න. විශේෂයෙන් අද දවසේ මේ ධර්ම දානමය පින්කම සිදු කරන දෙහිවල කවුඩාන යන ලිපිනේ පදිංචි පින්වත් නිමල් අබේසිංහ මහතා, ශීලා පීරිස් මහත්මිය සහ මහව බලල්ලේ පදිංචි පින්වත් දයාරත්න ඒකනායක මහතා, කාන්ති දිසානායක මහත්මිය ඇතුළු ඒ පවුලේ සෑම සියලු දෙනා හට මේ සියලු පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා. මේ පින්කම සඳහා නොඑක් අයුරින් උදව් උපකාර කළා වූ සියලු දෙනා හටත් මේ සියලු පුණ්‍ය ධර්මයෝ අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්මදාන සමාජිකාවන්ටත් ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් සුපින්වත් ඔබටත් මේ සියලු පින් අනුමෝදන්ව මේ සියලු පුණ්‍ය ධර්මයන්ගේ අනන්ත පුණ්‍ය ආශිර්වාදය, තෙරුවනේ ආශිර්වාදය, දෙවියන්ගේ ආශිර්වාදය ලැබී සියලු දෙනාට සියලු යහපතම සැලසේවා. විශේෂයෙන් අද ධර්ම දානය කරන පින්වතුන්ලාගේ උතුම් පුණ්‍ය ප්‍රාර්ථනාව ලෙස මේ ජීවිතයට නොඅඩුවම නිරන්තර කල්යාණ මිත්‍ර ඇසුර, සත්පුරුෂ ඇසුර ලැබීම පිණිස මේ සියලු පින් ඒකාන්තයෙන් හේතු වේවා. කල්යාණ මිත්‍ර ඇසුරේ, සත්පුරුෂ ඇසුරේ සුවසේ ගුණ දහම් දියුණු කරගෙන සුවසේම පින් කරගෙන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට හැම දිනාට වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.